දෙවනි දවස Panchaskandha, the entity taken to be life is grouping of 5 aggregates. So අපි මේ ජීවිතය කියලා අල්ලගෙන තියෙන తত্ত্বය පංචස්කන්ධ විග්‍රහයට අනුව grouping of 5 aggregates. ගොඩවල් පහක එකතුවක්. එහෙම group කරලා ගත්තට පස්සේ ඒ වර්ග පහකට ගොඩවල් පහකට මේ ගොඩවල් පහක එකතුවක් හැටියට සැලකෙනවා. The 5 aggregates are the constituents of person and personality. එතකොට මේ ස්කන්ධ පහ the constituents of person පුද්ගල අන්තර්ගතයේ නැත්නම් පෞරුෂ අන්තර්ගතයේ කාරණා. පෞරුෂයේ ගොඩනැගෙන ඒ අංගෝපාංග කොටස් ටික තමයි එතකොට මේ අපි මේ සජීවී ජීවිතයේ බවට පත් කරගත්ත සමස්ත කාරණා ගොඩවල් පහක එකතුවක් හැටියට බුදුන් වහන්සේ ඇනලයිස් කරනවා මේ පංචස්කන්ධ විවරණයේ තුල. Accordingly, 5 aggregates are the basic components that make up oneself. ඒ අනුව මේ ස්කන්ධ පහ තමයි මූලික කොටස් පහ, basic components. මූලික අංග පහ වෙන්නේ that make up oneself පුද්ගලයා ගොඩනැගෙන. The 5 skandhas are bundles, piles, heaps, aggregates, collections or groupings of physical forms or material forms, physical image. එතකොට මේ ස්කන්ධ පහ ගත්තාම ඒක විවිධ තැන්වල විවිධ නම් වලින් සඳහන් වෙනවා ඉංග්‍රීසි පරිවර්තන. එතකොට ඒ නිසා මේ සියලුම දේවල් ඔබ වහන්සේලාගේ vocabulary එක improve කරගන්න අවශ්‍ය වෙන ආකාරයට සියලු යෙදුම් උත්සාහ කරනවා මෙතන පෙළගස්වන්න. එතකොට මේ ස්කන්ධ පහ අපිට කියන්න පුළුවන් 5 bundles, 5 aggregates, piles, heaps, ගොඩවල්, collections, groupings of physical forms. මේ භෞතික රූපවල වර්ගීකරණයක්. වගේම material forms, භෞතික රූප, physical image, භෞතික ඒ රූප. පළවෙනි එක එතකොට රූප. පළවෙනි කොටස. එතකොට පළවෙනි කණ්ඩායම නැත්නම් පළවෙනි සමූහයේ group එක වෙන්නේ රූප. ඊට පස්සේ අපිට එනවා වේදනා. feelings or sensations. එතකොට ඉංග්‍රීසියෙන් ඒක පරිවර්තනය වෙන්නේ feelings or sensations. ඊළඟට perceptions. සංඥා. එතකොට ඉංග්‍රීසියෙන් පොදුවේ නිතර පාවිච්චි කරන්නේ perceptions සංඥා නැත්නම් act of memory or recognition. එන මතක එකතුවක්, මතක ගොඩක් නැත්නම් cognition. අපේ මේ බුද්ධිමය හැටියට සැලකෙන සමස්ත කාණ්ඩේ. ඊට පස්සේ එන කාණ්ඩේ තමයි mental formations or mental fabrications. නැත්නම් සංස්කාර. ඒතකොට volitional activities, සචේතනික ක්‍රියා. මේ සමස්තයේ එකතුව. And consciousness. විඥානේ නැත්නම් මනස. ඒකට ඔන්න ඔය කියන කාරණා ටික තමයි ඊට අදාළ වචන තමයි අපි මෙතනදී සාකච්ඡා කරගෙන යන්නේ. The 5 heaps functioning together is life. ඒකට මේ ගොඩවල් පහ functioning together එකට එක්ව ප්‍රවාහයක් ලෙස ගලාගෙන යෑම ක්‍රියාත්මක වීම අපි ජීවිතයේ හැටියට සලකනවා. Clinging or grasping to them is selfness or ego. එතකොට මේ පහට ඇලීම, මේ පහේ පුද්ගල සංකල්පයෙන් ගැනීම, එල්ලීම selfness, පුද්ගලිකත්වය නැත්නම් ඊගෝ, සක්කාය දිට්ඨිය, මමත්වය හැටියට සැලකෙනවා. personal identity, personification ඉතින් විවිධ නම් වලින් කියන්න පුළුවන්. personal identity. ඒතර අපි පුද්ගල හඳුනා ගැනීමක් ඒ අනුව කරනවා personification. පුද්ගලිකත්වාරෝපණයක් සිද්ධ වෙනවා. මේ කාණ්ඩ ටික එකට ගන්නවා. each heap or aggregate මේ එක එක කණ්ඩායම, එක එක සමූහය exclusively or collectively එක group එක හැටියට හෝ ඒ group ඔක්කොම එකතු වෙලා සමූහයක් හැටියට collectively. ඒ කියන්නේ separately or together වෙන්ව හෝ ඔක්කොම එකට එකතු වෙලා. එහෙම ගත්තත් all are rising and passing away. මේ හැම දෙයක්ම ඇති වෙනවා. ඒ වගේම මේ මොහොතේම වෙනත් ස්වභාවයකට අරගෙන ඒක නැති වෙනවා.
And usually an aggregate refers to the temporal building blocks of a person. තාවකාලික අර පොඩි ළමයි හදන building blocks වගේ තාවකාලික රූප කලාප කොටසක් තමයි මේ විදිහට භෞතික ශරීරය ඇතුළේ මානසික සංස්කාර ඇතුළේ කරගෙන. Arising and passing away continuously undergoing constant changes. එතකොට rising මතුවෙනවා, ඇති වෙනවා, passing away ඒව නැති වෙනවා, continuously නිරන්තරයෙන්ම ඒ අතරේ ඒ ක්‍රියාවලිය තුළ undergoing constant changes නිරන්තර වෙනස් වීමකට භාජනය වෙමින් ප්‍රවාහයක් විදිහට සම්පති හැටියට ගලාගෙන යෑමක් සිද්ධ වෙනවා. And sense faculties are developed and derived from bodily forms, physical parts. එතකොට අපේ මේ ඉන්ද්‍රිය පද්ධති ටික ගත්තාම we can චක්කු සෝත ගාන ජීවහා කාය මන, eye, ear, tongue, nose, body and consciousness. එතකොට මෙතනදී මනසත් නැත්නම් සිතත් විඥානයත් ඉන්ද්‍රියක් හැටියට සැලකෙනවා ධර්මතාවයන් අරමුණු කරගන්න. එතකොට දැන් ඒ ටික ගත්තාම ඒ ඉන්ද්‍රිය කියන්නේ ප්‍රසාද රූප නැත්නම් ඒ දොරටු ටික හැදෙන්නේ faculties ටික හැදෙන්නේ මේ භෞතික තත්වයන්ගෙන්. ඒවා අපිට භෞතිකයි. ඇස කන දිව නාසය කියන කොටස් මනස හැරෙන. The eye has the capacity of serving as the base for vision. ඒතර ඇසට හැකියාවක් තියෙනවා මේ දර්ශනය මතු කරන faculty එකක් හැටියට ඉන්ද්‍රියක් හැටියට ක්‍රියාත්මක වෙන්න. ඒ තුලින් පෙනීමක් ලබා දෙන්න තවත් හේතු කාරණා එකතු වුණාට පස්සේ. The ear faculty serves as the base for sound. එතකොට the eye has the capacity of serving as the base for vision. The ear faculty serves as base for sound. The nose serves as the base for smelling. එතකොට ආග්‍රහණය සම්බන්ධව මේ මනස ගොඩනගෙන පසුබිමක් ඒ නහය පදනම් කරගත්ත නාසය පදනම් කරගත්ත ඉන්ද්‍රිය තුල පවතිනවා. The tongue and certain nerves in the tongue for tasting. එතකොට දිව සහ ඊට සම්බන්ධව තියෙන විවිධ ඒ සංවේදන කොටස් රස දැන ගැනීමේ සහ ඒ ආශ්‍රිත මනස ගොඩනැගීමට හේතුපාදක වෙනවා. Then the body faculty has the capacity for feeling. එතකොට මේ සමස්ත ශරීරය ගත්තාම ඒකට සංවේදන මට්ටමක් ලබා ගැනීමේ හැකියාවක් capacity එකක් තියෙනවා. නැත්නම් tactile sensation ස්පර්ශ සංවේදන spread through the entire body. ඒක සමස්ත ශරීරේ පුරාම පැතිරිලා තියෙනවා. Even the inner organs of the body. මේ අපේ අතුලාන්තයේ ශරීරය ඇතුලේ තියෙන අවයව තුලටත් ඒ සංවේදන මට්ටම පවතිනවා. When you have a pain or ache inside your body, වේදනාවක් එක්කමක් ශරීරයේ ඇතුලේ තියෙනවා නම් you feel it. ඒක දැනෙනවා. Material form of aggregates is physical body with its sense faculty. එහෙනම් මේ භෞතික ශරීරය කියන ඒ රූප කොටස් ටික ගත්තට පස්සේ ඒ ඉන්ද්‍රයන් එකතු වෙලා ගොඩනැගෙන සමස්තයේ ඒ රූප කලාප වලට එකතු වෙනවා. ඒවා වෙන විවිධාකාරයේ ඒක ඇනලයිස් කිරීමකට භාජනය වෙනවා. නමුත් අපි එතෙන්ට යන්නේ නැහැ. මූලික හැඳින්වීමකට පමණයි මෙතන යන්නේ පංචස්කන්ධයේ ආදාන. The whole body with all the organs, සියලු අවයව සහිත සමස්ත සිරුර serves as the basis for experience. ඒ විවිධ සංවේදනා අධ්‍යක්ීම් ලබා දීම සඳහා පදනම ලෙස සමස්ත ශරීරයේ මේ ආකාරයට ක්‍රියාත්මක වෙනවා. Mental aggregates are not just chemical or biological byproducts of matter. එතකොට මේ මානසික සංස්කාර ගත්තට පස්සේ ජෛව විද්‍යාත්මක හෝ රසායනික මේ භෞතික මට්ටමේ නිෂ්පාදනයක් නෙමෙයි. But mental factors are just real as material phenomena. නමුත් භෞතික දේවල් වගේම මේ මානසික සංස්කාරත් යථාර්ථයක් පවතින තත්ත්වයක්.
the first aggregate පළවෙනි කොටස material form නැත්නම් රූප includes both physical body and external matter. එතකොට බාහිර භෞතික සහ සමග ශරීරයට අදාළ සමස්ත භෞතිකය මේ රූප කොටසට අන්තර්ගත වෙනවා. Skandhas or aggregates work together so seamlessly. එතකොට මේ ස්කන්ධ නැත්නම් මේ aggregates මේ ගොඩවල් work together එකට වැඩ කරනවා so seamlessly අකණ්ඩව නැත්නම් flow the process effortlessly ආයාසයෙන් තොරව ස්වාභාවිකවම ඒවා ක්‍රියාත්මක වන ආකාරයට පවතින. That they create the sense of a single self or I or individuality. එතකොට මේ සමස්ත පංචස්කන්ධ ක්‍රියාවලිය තුළ self පුද්ගලයා මම කියන එක ඒ පුද්ගලික භාවය මතුවෙන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. Buddhism teaches that there is no self. බුදුදහමට අනුව ගත්තාම මේ පරමාර්ථ වශයෙන් ගත්තාම එතන පුද්ගලයෙක් අපිට දකින්න කෙනෙක් නැහැ මේ විදිහේ විශ්ලේෂණයකට යනකොට. ඝන සංඥාවකින් අපි මේ සමූහයක් එකට දකිනකොට මේ අපිට ඒ සම්මත ලෝකයේ ඇතුලේ නාම පදයක් තුලින් අපි අඳුර ගන්නවා පුද්ගලයෙක්ව. නමුත් පරමාර්ථ හැටියට එහෙම පෙන්වන්නේ නැහැ. ඒතර occupying Buddhism teaches there is no self. බුදුදහම ගන්නන්නේ මේකේ පුද්ගලයෙක් නැති බවට. Occupying in the skandhas or aggregates. මේ ගොඩවල් තුල පුද්ගලයෙක් ඒකාකාරීව පවතින ස්ථාවර පුද්ගලයෙක් අඳුර ගන්න බැරි බව. Understanding the skandhas is helpful to see through the illusion of self. එතකොට මේ පුද්ගල මායාව අඳුන ගන්න මේ පංචස්කන්ධ විවරණය ගැඹුරින් කරොත් අතිශය ප්‍රයෝජනවත් වෙනවා. Buddhist text or canons state roof of any person. ත්‍රිපිටකයේ වල නැත්නම් බෞද්ධ සාහිත්‍යයේ පෙන්නනවා මේ කිසියම් පුද්ගලයෙක්ගේ රූප කලාව sentient being මොකක් හරි සත්වේ නැත්නම් object යම් දෙයක is composed of 4 basic elements. මූල ද්‍රව්‍ය නැත්නම් ගුණාත්මක තත්වයන් 4ක් පදනම් කරගෙන forces පදනම් කරගෙන තමයි ඒ දේවල් නිර්මාණය වෙන්නේ කියන්නේ. එතකොට ඒවා පඨවි ආපෝ තේජෝ වායු හැටියට අඳුර ගන්නවා. ඒතර earth for solidity ඒ මේ ඝනත්වය දැඩි බව සඳහා පඨවි මේවා අතරම attributes නැත්නම් qualities. ඒතර earth කිව්වහම ගලක් water කිව්ව මේ ආපෝ කිව්වහම ජලය කියලා අපි එහෙම සංකේත ඒ වැඩිපුර ඒ ගුණාංගයේ තියෙන එක ගත්තට පොදුවේ මෙතන කතා කරන්නේ යම්කිසි ධර්මතාවයක් එහෙම නැත්නම් මේ ගුණාත්මක ස්වභාවයක්. එතකොට earth කියන එකෙන් පඨවියෙන් solidity ඝනත්වයක්, ආපෝ කියන එකෙන් liquidity or cohesion බන්ධනය ඇති කරන ඒ ද්‍රාවණ තත්ත්වයක්, fire for heat මේ ජීවය ස්නත්වය පවත්වාගෙන යාම, තේජෝ වලිනු air for motion. වායු නැත්නම් අපේ තුල නිරන්තර සමස්තය තුල මේ වන චලනය වායු ලෙසත් හඳුනගෙන තියෙනවා. Primary qualities of matter. එතකොට මේ මූලික දේවල් අපි භෞතිකව බැලුවොත් මේ රූප කලාපවල පහසුයි මේ ධර්ම මේ ගුණ the qualities වලින් ඒව පදනම් කරගෙන අඳුන ගන්න. The earth element is the aspect and attribute of solidity, resistant to pressure. එතකොට මේ පීඩණයට, තදවීමට, ඒ ගැටීමට බලපාන ස්වභාවය. ඒ ආකාරයේ ලක්ෂණ earth element එක තුල නැත්නම් පඨවි තත්ත්වය ඇතුලේ පැහැදිලි වෙනවා. Water characterized by whatever characterized by hardness or solid elements. එතකොට මොකක් හරි අපි මේ characterize ගුණාංගයක් ලෙස අඳුන ගන්නවා hardness දැඩි බව, solid ඝනත්වය එවැනි මේ elements හැටියට. Water element ආපෝ. Water element is the property that attribute of liquidity. දියර ස්වභාවය ඒ ගුණාත්මක තත්ත්වය අපි ආපෝ හැටියට සැලකනවා.
දැන් මම එකම වචන සමහරලාට රිපීට් වෙන්නේ අපිට මේ දැන් මේ පිළිබඳව වහන්සලාට දේශනාවක් කරන්න පැහැදිලි කිරීමක් ඉංග්‍රීසියෙන් කරන්න අවශ්‍ය කරන මූලික වචන යෙදුම් බොහෝ දේ මේකට අන්තර්ගත වන ආකාරය. ඒ මාතෘකාවට ඒ අදාළ වෙන vocabulary එක නැත්නම් vocabulary news පරිභාෂිත වචන ටික මතුවෙන ආකාරයට තමයි මේ presentation එක ඉදිරිපත් කරන්නේ. Liquidity can stitch the body. එතකොට මේ ශරීරයේ ගැට ගහලා තියාගන්න මට්ටම මේ ආපෝ තත්ත්වය ඇතුළේ වෙනවා. The liquid constituents of the body. ඒ ආපෝමය අංගය constituents අන්තර්ගතය ශරීරයේ. The water element is most prominent. එතකොට ඒක ගොඩාක් prominent ප්‍රමුඛ වෙනවා මේ ආපෝ කියන තත්ත්වය තුළ. ජල නැත්නම් සාන්ද්‍රණ ස්වභාවය. It has the function of binding the particles of matter. මේ රූප කලාප බන්ධනය කිරීමේ මේ ගුණය එතකොට ඒ ආපෝ තත්ත්වය ඇතුලේ පවතී. By cohesion of fluidity. Fire element, the heat or the attribute of burning. තර උණුසුම දැන් අපි විඥාණය ගත්තත් එතනත් ජීවය තුළ ඒ පවතින තේජෝ ධාතුව ඒ වගේම attribute of burning දෙවෙන ස්වභාවයෙන් නිරන්තරයෙන්ම දැන් අපි ගත්තොත් ඉලෙක්ට්‍රොනික මයික්‍රොස්කෝප් එකක් ගත්තත් විශාල ප්‍රමාණයක් පරමාණු දහනය වීම ඇතුළේ තමයි අපිට විශාල ප්‍රතිබිම්බයක් වෙන්නේ. ඒ වගේ අපි මේ කතා කරන්නේ හිතන්නේ පුද්ගලයෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ ඒ ශක්තියින් විශාල ප්‍රමාණයක් දහනය වීම ඇතුළේ. ඒත් අපි මූලික වශයෙන් කබලික ආහාර නැත්නම් මූලික ආහාර ගැනීමත් ඒ වගේම වාතය ආග්‍රහණය කිරීමත් ඇතුළේ අපිට අවශ්‍ය කරන ඒ එනර්ජි එක ශරීරයට ලබා දෙනවා. ඒක මේ දහණයට භාජනය වෙන්නේ ශක්ති ප්‍රභවයක් හැටියට ක්‍රියාත්මක තැනට පුද්ගලයාට එන්න අවශ්‍ය කරන ඒ එනර්ජි එක ලබා දෙන්නේ මේ fire element කියන තත්ත්වයේ ක්‍රියාත්මක වීම තුළ. එතකොට අතිශය තාම ස්වාභාවික අතිශය කියන්නේ බුදුදහම කියන්නේ තාම සියුම් ගැඹුරු විදිහට මේ ජීවිතයේ විවරණය කරගන්නවා හැම පැත්තකින්. නැත්නම් පංචස්කන්ධය අපිට මූලික වශයෙන් මේ නිවැරදි විවරණයකට આવොත් මොනතරම් විද්‍යාත්මක ස්වාභාවික තත්ත්වයක් අපේම ජීවිතය පිළිබඳ පැහැදිලි වෙනවද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ air element, the property of motion. Movement at the subtlest level. තාම සියුම්ම තැනින් ගත්තොත් මේ චලනය අපි සියලු චලනයන් සිද්ධ වෙන්නේ එතකොට මේ කියන air element කියන එක නැත්නම් වායුව කියන තත්ත්වය පදනම් කරගෙන. It is the aspect of vibration. එතකොට කම්පනය ලබා දෙන්නේ ඒක තුල in material particles. මේ රූප කලාපවල කම්පනය මූලික වශයෙන් සිද්ධ වෙන්නේ ඒ air element කියන තත්ත්වය ඇතුළේ. So they are the basic constituents of matter. එහෙනම් ඒවා තමයි මේ රූපවල මූලික සංයුතීන් වෙන්නේ. By strengthening or supporting the air or motion element. ඒකට අර කතා කරපු ඒ අනිකුත් භෞතික ගුණාංගවල චලනය motion එක ශක්තිය සපෝට් එක සහයෝගය ලබා දෙන්නේ මේ අන්තිම සතර මහා භූතයන්ගේ අන්තිම කොටස. එයා එලිමන්ට් නැත්නම් වායුව කියන තත්ත්වය. All four elements are present in every material or object. ඕනම මේ භෞතිකයක් තුල ජීවිතයක් තුල ප්‍රාණයක් තුල ඕනම අපිට ඉන්ද්‍රියට ගෝචර තත්ත්වයක් තුල මේ අංග හතර පවතින. ඒ වගේම මේක ගැඹුරින් යනකොට මානසික ධර්මතා තුලත් මේ ස්වභාවයන් හතර ගුණාත්මක තත්ත්වයක් හැටියට පවතින. සිතිවිල්ලකත් පවතින. එතකොට ගැටීමේ ස්වභාවය වැඩි වෙනකොට එතන පටවි. එතකොට ඒක පැතිරෙන ස්වභාවය මේ වායු. ඒ වගේ කියන්නේ මානසික සංස්කාර තුලත් යම් ගුණාත්මක තත්ත්වයක් අර්ථයෙන් මේ කොටස් හතර ක්‍රියාත්මකයි. භෞතික දේවල් තුලත් මේ කොටස් හතර ක්‍රියාත්මකයි. එතකොට all four elements are present in every material.
හැම ද්‍රව්‍යයකම මේක පවතිනවා මේවා මේ කියන සතර මහා භූතයන් පවතිනවා ඒ ගුණාත්මක තත්ත්වයේ පවතිනවා though in varying degrees of strength හැබැයි විවිධ මට්ටම් වලින් සහ විවිධ ශක්තියින් වලින් ඒ කියන්නේ හැම එකක්ම සමානව ඒ හතරම ගුණාත්මකව ගත්තත් භෞතිකව ගත්තත් ඒ හතර සමාන ආකාරයෙන් පැවතීමක් ගැන කතා වෙන්නේ නැහැ. If the earth element predominates, the material is considered to be solid. එතකොට පඨවි තත්වය predominates කරනවා නම් ප්‍රමුඛ වෙනවා නම් ඒක උඩට මතුවෙනවා නම් ඒක එතකොට ඝන ද්‍රව්‍යයක් හැටියට හඳුනා ගැනීම සිද්ධ වෙනවා භෞතික තත්වයන් ඇතුළේ. ඊළඟට මේ පංචස්කන්ධවල අපි රූප වලින් ඉවත් වෙනකොට දෙවෙනි කොටසට එනවා වේදනා. ඒත් මේ වේදනා කියන එක මුලික වශයෙන් feelings කියන වචනේ පාවිච්චි කරනවා. එහෙම නැත්නම් sensations සංවේදනා. එතකොට sensory experience of an object. එතකොට අපි මේ ඉන්ද්‍රයන් පදනම් කරගෙන ලබන අත්දැකීම්. The feelings received from forms. වගේම මේ විවිධ ඉන්ද්‍රිය රූප වලින් අපි ලබන සංවේදන. එතකොට when it comes to the tone of experience, it is either pleasant, unpleasant or neutral. ඒක අත්දැකීමක් විදිහට බලනකොට මේ සංවේදන ප්‍රසන්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒක අමිහිරි අප්‍රසන්න වෙන්න පුළුවන්, neutral මැදහත් එකක් වෙන්න පුළුවන්. Feelings or sensations generating context. එතකොට මේ සංවේදනා මතුවෙන්නේ ස්පර්ශය තත්ත්වයේ ස්පර්ශ තත්ත්වයන් ක්‍රියාත්මක වෙන විට. ඇහැට මේ රූපයක් හෝ නාසයට ආග්‍රහණයක් ඒ ආකාරයට ස්පර්ශ ක්‍රියාවලිය තුළ සංවේදනා මතුවීමක් සිදු වෙනවා. And feelings occur when our internal sense organs come into contact with external sense objects. එතකොට feelings occur. මේ සංවේදනා සිද්ධ වෙන්නේ when our internal sense අධ්‍යාත්මික අවයව අතුලාන්තයේ අවයව ඉන්ද්‍රිය අවයව sense organs come into contact with external sense. බාහිර අවයවත් එක්ක සංවේදී වෙනකොට ඒවත් එක්ක ගැටෙනකොට ඇති වෙන සංවේදනාව තමයි අපි මේ feelings හැටියට වේදනා හැටියට හඳුනගන්නේ, always associated with consciousness. මේක නිරන්තරයෙන්ම මනසත් මේ හැම එකම මේ සම්බන්ධව පවතී. ඒක සුදකලා කරලා මේවා එහෙම තනියෙන් අපි කතා කරාට එහෙම මේ ගන්න බෑ. Sensation usually leads to thirst. සාමාන්‍යයෙන් සංවේදනා මූලික වෙන්නේ thirst තෘෂ්ණාව ගොඩනැගෙන්නේ. සාමාන්‍ය ස්වභාවයෙන් යනකොට. රාගය තණ්හාව ගොඩනැගෙන්නේ. Feelings or sensations feelings or sensations are just like popping up bubbles or foams. හරියට මේ සංවේදනා ධර්මයේ පෙන්වන්නේ මේ එකපාරට මතුවෙන බුබුලු වගේ. එතකොට and forms පෙන වගේ. Which last only moments of flashes. මේ ක්ෂණයක් විතරයි පවතින. ඊළඟට එන ගොඩ තමයි perceptions. නැත්නම් සංඥා. ඒතර හැමතැනම මේ සංඥා කියන වචනය පැහැදිලි වෙන්නේ perceptions කියන එකම තමයි ගොඩක් වචන පාවිච්චි වෙන්නේ නැහැ. You can define sanya or perceptions as grasping at the distinguished features or characteristics, or you can say that it is a sensory and mental process that registered. එතකොට මේ සංඥා ගත්තට පස්සේ අපිට ඒක අර්ථකථනය කරන්න පුළුවන්. සංඥාව කියලා කියන්නේ grasping අල්ල ගැනීමක්, distinguishing features සුවිශේෂ ආකාරයෙන් හඳුනාගෙන මේ ආකාරයේ මේකක් කියලා ගන්න තත්ත්වය. මේක කළු, මේක රතු, මේක හතරස්, මේක මෙහිමයි සුවඳයි ගඳයි ඒ විදිහට අල්ල ගන්න ස්වභාවය. You can say that it is a sensory and mental process. මානසික ඒකත් මානසික ක්‍රියාවලියක් that registers. එකෙන් තමයි මේ රෙජිස්ටර් කරගන්නේ, තහවුරු කරගන්නේ, recognize හඳුනගන්නේ, categorizes වර්ගීකරණය කරගන්නේ, labels මේ අපි නම් ගහගන්නේ.
එතකොට හැඩ හැටියට, වර්ණ හැටියට, වර්ග හැටියට, චිත්ත වේග හෝ සංකල්ප හැටියට, සතුට දුක හැටියට, බය ඒ වගේ විදිහේ ගොඩවල් වලට අපි ඒ දේවල් නම් කරගන්නේ ඒ සංඥා කියන ක්‍රියාවලිය තුළ. ඒකට ඇත්තටම මේකේ බරපතලම ගොඩ තමයි මේ සංඥා එක. අපේ ජීවිතයේ සියල්ල අපි ඉගෙනගෙන තියෙන උපාධි මතක ළමා කාලේ අපි පිළිබඳ ජාතික ආගමික සංස්කෘතික සමස්ත ක්‍රියාවලිය අපිට ඔක්කොම මතක් වෙන්නේ අරක මෙහෙමයි අරව මෙහෙමයි කියලා ඒ සමස්ත perception හැටියට ඒ අනුව සලකන්න පුළුවන්. Perceptions are also represent as being aware of attributes of an object. Accordingly, perceptions are very big mass of memory. මතකයේ පිළිබඳ මහා යෝධ මතකයන් ගොඩක් හැටියට ඒ අනුව perceptions සලකන්න පුළුවන්. Can say that perceptions are like mirage. එතකොට මේ සංඥා මිරිඟුවක් හැටියට උපමා කරලා තියෙනවා පෙළදහම. ඊට පස්සේ එන්නේ mental formations නැත්නම් සංස්කාර. Constructing activities of thoughts. එතකොට සිතිවිලි ගොඩනගෙන ස්වභාවය. Condition things. Volitional or karmic activities. සචේතනික වෙන්න පුළුවන්. නැත්නම් කර්මපත හැටියට සියලුම ඒ මනසේ ගොඩනගෙන ක්‍රියාකාරකම්. Sanskar. And say that all sorts of mental imprints and conditioning that an object generates. එතකොට ඒ MPC දෙයක් ඇතුලේ ගොඩනැගෙන සියලුම ඒ මානසික සංකල්ප සහ සංකේත. Sankara is the mental process which initiates actions or acts of performance. So Sankara කියලා කියන්නේ මානසික ක්‍රියාවලිය which initiate actions. ඒකෙන් තමයි එතකොට මූලිකව මේ කියන්නේ ක්‍රියාකාරකම් වලට වාචිකව හෝ කායිකව ක්‍රියා කරන්න අවශ්‍ය කරන මේ මූලික தত্ত্বය ගොඩනගලා දෙන්නේ. Acts of performance. ඒ ක්‍රියාත්මක තලයේ performance වලට අවශ්‍ය කරන initiatives ඇති කරන්නේ මූලික தত্ত্বයන් ගොඩනගන්නේ සංස්කාර ඇතුළේ. Simply saying the functionalities of thought process. සරලව කියනවා නම් මේ සිතිවිලි ක්‍රියාත්මක වන ස්වභාවය. Sankara are just like oils of a banana trunk. එතකොට කෙහෙල් ගහක පතුරු වගේ empty in essence. මේ හරය කියන්නේ හරයක් ගත්තොත් හරයක් නැහැ. ගලවම් යනකොට මුකුත් අහු වෙන්නේ නැහැ. නිසා ඒක ධර්මයේ පෙන්වන්නේ සංඛාරා කදලි උපමා. එතකොට coils of a banana trunk. කෙහෙල් ගහේ පතුරු වගේ. ඊට පස්සේ විඥානයේ සිට consciousness විඥාන. Awareness of an object and discrimination of its components and aspects. එතකොට මේ දැනගැනීමේ ස්වභාවය විඥානනය කර ගැනීම දැනුවත් වීම awareness of an object. යම් දෙයක් හඳුනා ගැනීම දැන ගැනීම මූලික වශයෙන් සිද්ධ වෙන්නේ එතකොට සිතින්. ඒතර සිතත් ඉන්ද්‍රියක් හැටියට එක පැත්තකින් හඳුන්වනවා මෙතනත් ඒක ඒ පංචස්කන්ධ ගොඩේ තවත් ගොඩක් හැටියට විඥාන හැදෙනවා. එතකොට and functioning is based on 6 faculties. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ faculty 6 පදනම් කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. The concept of විඥාන is generally defined as stream of consciousness. මානසික ප්‍රවාහයක් හැටියටයි ඒතර විඥානය අඳුරගන්නේ තනි සිතක් අපිට එහෙම අඳුර ගන්න දකින්න අමාරු. The mind stream that constantly changing from moment to moment. එතකොට මොහොතින් මොහොත තාම වේගයෙන් වෙනස් වෙනවා. දැන් චිත්ත කියලා කියන්නේ තාම විචිත්‍රවත් විදියට මේක වෙනස් වෙනවා. ලෝක කාටවත් කිසිම ධර්මතාවයක දකින්න බැරි වෙනස් වීමේ ස්වභාවයක් තියෙන නිසා. We will see how consciousness occur and arise. ඒතර අපිට බලන්න පුළුවන් මේ we will see how consciousness occur. කොහොමද මේ විඥානය හැදෙන්නේ? වැඩ මේ සිද්ධ වෙන්නේ and arise ඒ වගේම සිතිවිලි මතුවෙන්නේ. Sense faculties are eye, ear, nose, tongue, body and mind. The eye has the capacity of serving as the base for vision. So ඇහැට පෙනීම රූපං පටිච්ච චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥානං කියන.
අසත් රූපයත් සිතත් එකතු වුණාම ඒතර රූපේ පදනම් කරගත්ත සිතිවිලි පහළ වෙනවා. එතන ආලෝකය කියන එක අමතර කාරණයක් වෙනවා මේ රූප ගොඩනගන්න. විෂුවල් ෆෝම්ස් ටික ඇට කන්ටැක්ට්ස් වෙන්න නම් අපිට එතන ආලෝකයක් අදාළයි. has the capacity of serving as the base for vision. එතකොට මේ ඇස කියන faculty එක ගත්තට පස්සේ ඒකට capacity එකක් තියෙනවා පෙනීම පිළිබඳ පදනම ගොඩනගන පසුබිමක් ඇති කරන්න. And thought derived there is based on sight. එතකොට මේ පෙනීම පදනම් කරගෙන සිතිවිලි පහළ වුණොත් ඒක චක්කු විඤ්ඤාණය. එතකොට the consciousness arises there is identified to be eye consciousness, චක්කු විඤ්ඤාණය. එතකොට the ear faculty serves as the base for hearing sound. එතකොට මේ සෝත කියන ඉන්ද්‍රිය faculty එක සේවය ලබා දෙනවා ශබ්ද ඇහිීමේ ක්‍රියාවලිය පදනම්ව and arises the ear consciousness. ඒ අනුව සිත පදනම් කරගත්ත සිතිවිලි සිත ගොඩ නැගෙනවා ඒක. එතකොට මේකේ හැම අවස්ථාවකම මේවා බොහෝ විට එකට ක්‍රියාත්මක වෙනවා ඉන්ද්‍රිය හැම එකම එක එක ඒවා යම් අවස්ථාවල සමහර සිතවල් උඩට මතුවේ. එතකොට ඔන්න ඔය කියන ටික අපිට වැදගත් වෙනවා මේ පංචස්කන්ධය පිළිබඳ විස්තරයකට යන්න. ඊට පස්සේ අපි ගීතයක් එවුවා ඒක ජනප්‍රිය බෞද්ධ ගීතයක්. ඒක බොහෝ බෞද්ධ රටවල් වල ගීතය ප්‍රසිද්ධයි. ඒ ගීතෙන් බුදුදහම පිළිබඳ මූලික අදහසක් ඒක ඇතුළේ තියෙනවා. අපිට පුළුවන් ඒකත් මෙතන සාකච්ඡා කරන්න. The reason behind your birth. ඔබගේ භවයේ පිටුපස්සේ හේතුවක් තියෙනවා ඒ ගීතේ මාතෘකාව. ඒක මම ඉංග්‍රීසියෙන් පොඩි සරල අදහසක් ගත්තා ඒ ගීතේක. The brief idea of the song. ඒ ගීතේ සරල අදහස කෙටි අදහස. The song says that there is a reason behind your birth. ඔබගේ භවයට මේ ජීවිතයට පිටිපස්සේ හේතුවක් තියෙනවා. As you all know, the reason is our past performance. එතකොට අතීත කර්ම තමයි මූලිකම අතීත සංස්කාර තමයි මූලික වශයෙන්ම පදනම වෙන්නේ අපේ වර්තමාන මේ පවතින තත්ත්වය. Here we have to clearly understand what birth or භව is. මෙතනදී අපි මේ ගීතය ඇතුලේ අපිට පැහැදිලි කරලා දෙනවා භවය මොකක්ද කියලා. In Buddhism we talk about පුනර්භව or rebirth. බුදුදහම තුල අපි සාකච්ඡා කරන්නේ කතා කරන්නේ පුනර්භවය නැත්තම් මේ යලි ඉපදී. එතකොට we do not talk or believe the concept of reincarnation. එතකොට පුනරුත්පත්තිය කියන එක අපි විශ්වාස කරන්නේ පිළිගැනීමකට ලක් කරන්නේ නැහැ. පුනරුත්පත්තිය. Those who believe the notion of soul or ආත්මය. මේ ආත්මය නැත්නම් ආත්මය කියන මතය විශ්වාස කරන අය submit the idea of reincarnation. ඒගොල්ලෝ මේ පුනරුත්පත්තිය පිළිබඳව කතාවක් ඉදිරිපත් කරනවා. They point out a particular eternal and everlasting spirit. එහිදී ඒගොල්ලෝ සදාතනික හැමදාම පවතින eternal සදාතනික everlasting හැමදාම පවතින spirit ආධ්‍යාත්මයක් සිතක් going from life to life භවයෙන් භවයට ජීවිතෙන් ජීවිතයකට යන ආත්මෙන් ආත්මයට යන එක එහෙම ආත්මයක් පෙන්වනවා. and it is considered to be soul. ඒක ආත්මයේ හැටියට සැලකෙනවා. which we Buddhists do not agree upon. බෞද්ධ හැටියට අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. එතකොට මේ ආගම වල පැහැදිලි කරන විදිහට soul and spirit නැත්නම් මේ ආත්මන් කියන එක එහෙම නැත්නම් ඒ ආධ්‍යාත්මය ඒගොල්ලෝ පෙන්වනවා. ගත්තොත් ඒක මෙන්න මේ විදිහට පැහැදිලි වෙනවා ඒ විශේෂයෙන් හින්දු සහ අනිකුත් ඒ ආත්මය අවධාරණය කරන සියලු ආගම්. The spiritual law immaterial part of the human being. ආධ්‍යාත්මික නැත්නම් මේ අභෞතික immaterial part of human being. මිනිහා තුළ පවතින අධ්‍යාත්මික හෝ අභෞතික කොටස animal සත්තුන් තුළ පවතින is called soul. අන්න ඒකට ආත්මය කියලා කියනවා in many religions බොහෝ ආගම්. මෙතන අපි religion කියන එක පාවිච්චි කරාට බුද්ධාගම ඔය කියන religion තැනට වැටෙන්නේ නැහැ. And regarded as everlasting මේක සදාකාලික පවතින
indestructible විනාශ කරන්න බැරි, insoluble දිය වෙන්නේ නැහැ, unchangeable වෙනස් වෙන්නේ නැති, immovable කාටවත් චලනයකට ලක් කරන්න බැරි, unbreakable කඩන්න බැරි, immortal සදාතනික, eternally eternally the same, සදාතනිකව එකම විදියට පවතින, and finally merge with the almighty God, ਸਰව බලධාරී දෙවි කෙනෙක්ගේ ආත්මයකට ප්‍රතිබද්ධ වෙන, අන්න ඒ කියන ගුණාංගයන් පවතින ආත්මයක්, වෙනස් නොවන තත්වයක් තමයි මේ ආගම් වල soul, soul ආත්මය, spirit කියන එක හැටියට කතා කරන්නේ. එතකොට the soul pervades the entire body and there is neither birth nor death. ඒගොල්ලෝ මුළු ශරීරේ පුරාම මේක පවතිනවා ආත්මය කියන එක. නමුත් ඒකට there is neither birth nor death. හැබැයි ශරීරය මරුණට මේ ආත්මයට උපතක් හෝ මරණයක් නැහැ at any time කිසිම වෙලාවක. It has no present, past or future. රෝම් පෙන්වන විදිහට ඒකට වර්තමානයක්, අතීතයක්, අනාගතයක් නැහැ. ඒකට කාලය අදාළ වෙන්නේ නැහැ. The soul passes from one body to another through a series of many more manifestations. විවිධ ආත්මීය ජීවිත ස්වභාවයන්, manifestations can different appearance with පෙනීම් ස්වභාවයන්, රූපයන් අරගෙන මෙයා සැරිසරන. The soul receives new forms of bodies. මේ ආත්මය receives new forms of bodies. අලුත් භෞතික රූප ගන්නවා, giving up all පරණ එක දිරනකොට අතහැරලා දාලා, just like changing old clothes. හරියට අපි පරණ ඇඳුම් අයින් කරලා අලුත් ඇඳුම් ඇඳ ගන්න වගේ. එතකොට දැන් මේ උන්වයේ ආකාරයේ ආත්මයක් අපි කතා කරන්නේ නැහැ. ඒක අපි කතා කරන්නේ භවය පිළිබඳව. එතකොට එතනදී භව කියන එක පැහැදිලිව කරනවා, පෙන්නනවා මේ ගීතය තුල. The song says that there are numerous reasons behind our present existence for this life. එතකොට මේ ගීතේ පෙන්නනවා numerous reasons. සාල සංඛ්‍යාවක්, ගාන කරගන්න බැරි සංඛ්‍යාවක් හේතු පවතිනවා මේ present existence, මේ වර්තමාන පැවැත්ම. නැත්නම් this life, ඒ తත්වය මේ ආකාරයට ඇති කරන්න පවත්වන. Our present life here as humans, මිනිස්සු හැටියට අපි මේ ලබලා තියෙන ජීවිතය has not happened by a fluke. කනාපල්ල මේ වෙච්ච එකක් නෙමෙයි. Has not happened by a fluke. By a fluke කනාපල්ල. With no reasons. අහේතුක වෙච්ච එකක් නෙමෙයි. We talk about 31 realms of existence. අපි භවතල 31ක් පිළිබඳව කතා කරනවා. We just call it සංසාර or metempsychosis. අපි සංසාර කියලා කියනවා. ඒකට ඉංග්‍රීසි වචනයකුත් පාවිච්චි කරනවා. ඒක එතරම් සාර්ථක නැති වුණා. metempsychosis කියලා. Anyway, සංසාර doesn't have a discoverable beginning as said by Buddha. ඒතර මේ සංසාරයට කෙලවර හොයන්න බෑ. අනවතග්ගයන් සංසාරෝ උබ්බා කෝටි නපඤ්ඤාය. Your destiny of present life or the nature of this life. එතකොට මේ ජීවිත ඉරණම, මේ ජීවිත ස්වභාවය is mainly determined by the performance of your past life. එතකොට මේ පෙර සහ වර්තමාන කර්ම පදනම් කරගෙන තමයි මේ අද ඉරණම ජීවිත ස්වභාවය තීරණය වෙන්නේ. එතකොට මේ හැබැයි මේ දක්වන කිසිම හේතුවක් මේ නිත්‍ය හේතු කියලා කොටසක් නැහැ. ආත්මීය හැටියට මේ ගන්න පුළුවන් වෙන ආකාරය. The law of karma or deeds, acts or performances spinning endlessly. මේ කර්මය කියන නීතිය, සබාධමයේ නීතිය, තුනියාම බීජ නියාම, ඒ නියාම ධර්ම පෙන්වන තැන ඒ සබාධමයේ රීතිය. එතකොට මේ කර්ම නීතිය spinning endlessly. කෙලවරක් නැතුව පුද්ගලයා සම්බන්ධව ක්‍රියාත්මකව පවතිනවා සෑම මොහොතක. Without stop. What you do you get. කරන දේ ඔබට ඔබ කරන දේ ඔබට ලැබෙනවා. What you sow you reap. ඔබ වපුරන දේ ඔබට අස්වැන්න ලෙසෙන්. You get the results or consequences. ඔබට ප්‍රතිඵල results or consequences ඔබට ලැබෙනවා of your own performance, ඔබගේ ක්‍රියාව. either good or bad, හොඳ හෝ නරක. You have to bear the fruits of your actions. ඔබට ඔබගේ ක්‍රියාවේ ඵලය ඔබට දරන්න ඕනේ. ඒක වෙන කෙනෙක්ට අදාළ වෙන්නේ නැහැ. And all the performance. The effect of karma is beyond the control of anybody. එතකොට මේ කර්මය
ඒක ඒ කර්මයටම අදාළ න්යාමයකට අනුවයි ඒ කර්මය ක්‍රියාත්මක වෙන්නේ. ඒක දෙවියෙක්ගේ බලපෑමකට එහෙම යටත්ව සිද්ධ වෙන එකක් නෙමෙයි. වෙනත් ආගම්වල වෙනන ආකාරය. You cannot escape නියම ධර්ම විස්තර කර ගන්නකොට අපිට ඒක පැහැදිලි කර ගන්න පුළුවන්. You cannot escape from the outcome of deeds. එතකොට you cannot escape. ඔබට පැනලා යන්න බෑ from outcome. ඒ outcome එකෙන් ප්‍රතිඵලයෙන් result එකෙන් of the deeds by yourself. ඔබ විසින්ම කර. Even the worldly pleasure is impermanent. එතකොට මේකේ මේ අපි ලෞකික සතුටවල් සැප අනිත්‍යයි. We cannot remain the happiness we enjoy. අපි මේ විඳින සතුට අපිට පවත්වාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. Therefore we shouldn't remain even in this human life. ඒතකොට මේ මනුෂ්‍ය භවය මේ සසරේ අනිකුත් ආත්මේ ජීවිතවලට සාපේක්ෂව යම් මට්ටමක් තිබුණා. ඒකේ වුණත් පැවතීම නුවණට හුරු නැහැ කියන එක මේ ගීතය ඇතුලේ අවධාරණය කරනවා. Therefore we shouldn't remain. ඒ නිසා අපි මේක නතර වෙ යුතු නැහැ even in this human life. මේ මනුෂ්‍ය ජීවිතේ. The only solution is to break free from this cycle that binds us to the existence of suffering. එකම විසඳුම තමයි මේ භව චක්‍රය කඩාගෙන ඒකින් නිදහස් වෙන එක. The journey is full of uncertainty. මොකද මේ සසර භවය මේක අතිශය අවිනිශ්චිත ස්වභාවයක් පදනම්ව පවතින නිසා. In order to be free from the existence, මේ එතකොට මූලිකව ප්‍රශ්නේ වෙන්නේ පැවැත්මම. එතකොට මේ පැවැත්මෙන් නිදහස් වෙන්න we have to eradicate craving, anger or illusion. එතකොට රාග ද්වේෂ මෝහ කියන ඒ the unwholesome roots අකුසල මූලයන්ගෙන් අපිට නිදහස් වෙන්න වෙනවා. ඒකෙන් තමයි which bind us to the world of endless suffering. කෙලවරක් නැති දුක් ගොඩක පැවැත්මක අපිව ගැට ගහන්නේ ඒ කියන අකුසල මූලයන් වල ක්‍රියාත්මක බව නිසා. So be a Buddha. ඒ නිසා මෙතනදී මේ ගීතය යෝජනා කරනවා බුදුවරයෙක් වෙන්න. Which means be one who understand the reality of life. ඒ කියන්නේ be a Buddha කියන්නේ එතකොට බුදුවරයෙක් වෙන්න කියන්නේ ජීවිතය පිළිබඳ ජීවිතයෙන්ම අවබෝධය ලැබෙන කෙනෙක් වෙන්න කියලා. තමාගේම ජීවිතය තුළින්ම තමාගේම ජීවිතය පිළිබඳ අවබෝධයට පත්ව ක්‍රියාත්මක වෙන කෙනෙක් බවට පත් වෙනවා. Buddha here means the pure understanding of reality, the truth of life. මෙතන බුද්ධ කියලා කියන්නේ ජීවිතය පිළිබඳ අතිශය ස්වාභාවික පාරිශුද්ධ අවබෝධය. එතකොට මේ ගීතය බලමු අපි මේ ගීතය ඊළඟට එනවා. මේ ගීතය මේ පිටින් එකත් අපිට සාකච්ඡා කරලා ගීතය ගත්තු there is a reason behind your birth. භවයට පිටිපස්සේ හේතුවක් තියෙනවා. It's not by chance you are here on earth. ඔබගේ මේ ජීවිතයේ මනුෂ්‍ය භවයට මෙසේ පැමිණීම මේ මිහිතලයේ මත මිනිසෙක් ලෙස මේ පැවැත්මට පැමිණීම අහම්බයක් නෙවෙයි. Who you are ඔබ කවරෙක්ද යන්න is වෙනවා how you have been පෙර ඔබගේ සමස්ත පැවැත්ම. The law of karma tirelessly spins. එතකොට මේ කර්මය නැමැති නීතිය අවේශ කරව අපි කවුරුත් සම්බන්ධව විශ්වයේ ක්‍රියාත්මක වෙනවා. Nature's law is perfect and just. මේ සබා දහමේ නීතියක් කර්ම නීතියක් ඒක අතිශය perfect අතිශය සම්පූර්ණ එකක්. අඩුපාඩු විරහිත එකක්. and just අතිශය යුක්ති සහගතයි. ඒකට ඒ කර්ම ඒ පුද්ගලයාටම බලපාන නිසා. With a cause, the effect is constant. යා හේතුවක් ඇතුව තමයි ඵලයක් ඇති වෙන්නේ. Cause හේතු effect ඵල. Though in life no one escapes pain. මේ ජීවිතය තුළ අපි සැප කාටවත් වේදනාවෙන් පැනලා යන්න බෑ. අපිට අමිහිරි තිත්ත වේදනාව වලින් පැනලා යන්න බෑ. ආසිය දෙපැත්ත වගේ අපිට මේ දෙකම තම හිමිකම් කියන්න වෙනවා මේ පැවැත්ම තුළ. අපි ආස කරන දේවල් ඉතුරු කරගෙන අනිත් වේදනාව වලින් විතරක් විඳ ඉන්න බෑ. අවේදිත තැනකට නොයන්න. This sad human state needs not always remain. ඒ නිසා මේ මනුෂ්‍ය භවයත් පරමාර්ථ වශයෙන් ගත්තහම දුක සෝචනීය තැනක්. ඒකත් විවිධ
දුක් තත්වයන් වලට පසුබිමක් ඇති වෙන නිසා. ඒකේ තියෙන එකම chance එක තමයි අපිට මේ යථාර්ථය දැකීමට අවශ්‍ය විභවය මනුෂ්‍ය භවයේ තුල තිබෙන්නේ. Chorus, break free from this cycle that binds. එහෙනම් අපිට කරන්න තියෙන්නේ අපිව මේ භවයට ගැට ගන්න චක්‍රයෙන් කඩාගෙන නිදහස් වෙන එක. Leave your earthly selfish concerns behind. එහෙමනම් ඒකට කරන්න තියෙන්නේ මේ ලෞකික බැඳීම් ගැට ගැහිම් වලින් අපි සංයෝජන වලින් අපිව කරදරෙන් කරදරයට පත් කරන ඒ ධර්මතාව වලින් මේ leave behind. ඒවෙන් ඉවත් වෙන. Be a Buddha in thoughts. සිතිවිලි වලින් අවබෝධයට පත් වෙච්ච කෙනෙක් වෙන්න. Be a Buddha in deeds, ක්‍රියාවෙන්, and words, වචනෙන්. And surely you will be in pure. එවිට ඔබට පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම ඒ සුද්ධ වූ නිර්වාණ නිදහස් තැනට යොමු වෙන්න. Look inside your heart. මේ සඳහා ඔබට කරන්න තියෙන ඔබගේම මනස හදවත දෙසට යොමු වෙන එක. And you will find එතනදී ඔබට පේනවා a nature that is pure and kind. ඔබස්සර මිදම් වික්කවේ කියන தත්ත්වය. ඒ කියන්නේ මූලික වශයෙන් අතිශය පාරිශුද්ධ වූ தත්ත්වය මූලික ඒ අපේම මනස අතුලත් පවතිනවා. ඒක තමයි අපිට දිනු කරගෙන නොබැදෙන තැනකට අරගෙන යන්න වෙන්නේ. Let your heart be noble and true. ඔබගේම මනසට ඉඩ දෙන්න, උතුම් වෙන්න, සත්‍යවාදී වෙන්න මේ යථාර්ථය තුල පවතී. Let your mind be calm and stable. අන්නේ අවබෝධ කරගත්ත මනසට අවබෝධය තුල සංසුන් ඒ ඇති කරගත්ත සංසුන්කම stable to ඒක ස්ථාවර තැනකට පත් කරගන්න. And surely you will be in pure land. අනිවාර්යයෙන්ම ඔබට ඒ සුද්ධ වූ භූමියට යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ගීතය අපි අහමු. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඉංග්‍රීසි පාඩමට යොමු වෙන්න. There's a reason behind your birth. It's not. ඒක වාක්‍යයේ පළවෙනි එක තමයි. එතකොට කෙනෙක් යම් අදහසක් ගොඩනගනවා අනිත් එක්කෙනාත් ඊට සමාන්තරව පැරලල් අදහසක් ගොඩනගනවා. ඒ තත්ත්වෙම ඔහු අත්විඳින බව පෙන්නනවා. ඒක තමයි අපි මේ අද ඉංග්‍රීසි පාඩම ඇතුලේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ when an individual makes sort of idea, sometimes we too want to respond in parallel way, measuring that we too experience the same kind of thing. And somebody says that I am happy, and I want to respond in parallel way because I too experience the same type of thing. Then I would say I am happy too. Or I can be brief like me too. Otherwise, I would say so am I. So you see that there are basically two different ways of responding in parallel way without using also. Also පාවිච්චි නොකර මොකද අපි ටිකක් අපේ ඉංග්‍රීසි ලංකාවේ ඉංග්‍රීසි සංස්කෘතිය ඇතුලේ also වැඩි පාවිච්චි කරනවා. ඒ නමුත් භාෂාව ටිකක් දියුණු කරගන්න අපි also පැත්තකින් තියලා ඒක වැරදි කියන එක නෙමෙයි. ඒක පැත්තකින් තියලා ඊට වඩා තව පියවරක් ඉස්සරහට යෑමක් වෙනවා. මේ අනිකුත් රටාවන් දෙකක් අඳුරගත්තා. එතකොට බලන්න මේකෙදි when somebody makes sort of positive idea, there are, you can see two different ways of responding in parallel manner. Right? You can use two also. Right? Somebody says that I am happy, and you say that I am happy too. Oh, me too. Or you could say that so am I. මත්නේම තමයි. මමත් සතුටුයි. මටත් happy තමයි. එතකොට බලන්න to පාවිච්චි කරොත් when using to, right, it comes at the end of the idea. I am happy too. Or me too. But if you are going to use when responding, if you are going to use the other pattern using so, you can see so comes to the beginning of the interrogative form.
අර ප්‍රශ්න ස්වරූපයෙන් ගොඩනැගුණු වාක්‍යයක් ඉදිරිපිටට තමයි සෝ එකේ. මෙන්න මෙතනදී ඒ රටාවයි හඳුනා ගන්න ඕනේ. rather than looking at a single word. තනි වචනයක් දිහා බලනකොට වෙයි. අපි ඊළඟ උදාහරණයක් ගියොත් somebody says that I can't speak Tamil well. I am too දාන බැරි sir. I am too. So am I. I am too. කියන එක යනවනම් එහෙම කෙටි කරන්න යනවනම් අර me too කියන එකටයි යන්නේ. Right. I am too කියලා. එහෙමනම් අර I am happy too කියලා දිග වාක්‍යයටම එනවා. කොටසක් හරි සඳහන් කරනවා. අග එහෙම නැත්නම් me too. Right. I am too කියන එක සාමාන්‍යයෙන් භාවිත වෙනවා නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්න කරන්න ගන්නවා. So if you have any question please raise. Right, you can unmute the mic and question anything. Actually, when it comes to the English lesson, if we can continue this in form of a dialogue and discussion, it would be more beneficial for you. I can't speak Tamil. Now you see that this is sort of negative idea. I can't speak Tamil. Right? When somebody says that, when somebody makes an idea of this type, like I can't speak Tamil, a negative idea, right? And I too want to say that I also possess the same situation. Then I would say that I can't either. Or neither can I. Now you can see that I can't either. Either comes at the end of negatives, and neither comes in front of interrogative. When using neither, you can't have no or not, as it always associated negative. එතකොට either කියන එක අගටත් neither කියන එක අර ප්‍රශ්නාර්ථයට සකස් කරලා ඒක ඉදිරියටත් යනවා. දැන් ඒවර ලියාගෙන තියෙන ඒවා යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒක ඔබවහන්සේලාට නිවැරදි කරගන්න ඕනේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හැමතිස්සෙම ඕන වෙලාවක කතා කරන්න ප්‍රශ්න කරන්න. So as well කියලා දැම්මත් වැරදිද එක? as well කියන එක එතකොට දැන් වැරද්දක් නැහැ යම් අදහසක් එනවා. එතකොට as well කියන එකට as well දාලා වෙනත් ආකාරයකින් අර අදහස ගොඩනගන්න ඕනේ. දැන් මේ වගේ දැන් අපි කතා කරන්නේ කවුරු හරි යම් අදහසක් ගොඩනගුවාම අපිට ඊට සමාන්තරව ප්‍රතිචාර දක්වනකොට ව්‍යවහාර කතාබහ ඇතුලේ ක්‍රම තුනයි තියෙන්නේ. ඒ ව්‍යවහාරයේ ස්වාභාවික ක්‍රම වලින් පරිබාහිරව යම් ආකාරය මේ අදහස් ගොඩනගන්න පුළුවන්. නමුත් එතකොට ඒක ටිකක් තේරෙන මට්ටමින් ගොඩනගන්න මේකමයි තියෙන්නේ කියලා එහෙම එකක් නැහැ. ඉගෙන ගැනීමේදී අපි නිදහස් වෙන්නයි ඕනේ. ඒකට අර as well කියන එක බලන්න ඒක වෙන තැනකට දැන් ගැලපෙන එකක් ඒක මෙතෙන්ට වැඩි. They don't practice very often. මේකත් negative අදහසක්. ඒගොල්ලෝ වැඩි ඒගොල්ලන් ගොඩක් වෙලාවට පුහුණු වීම කටයුතු කරන්නේ නැහැ. They don't practice very often. අපිත් කරන්නේ we don't either. Or neither do we. But we also don't do a lot of practice. කියලා also එක වැඩි use කරන්න එපා. මේ දෙක හොඳට උරු වෙන්න. Right, I don't say that it is totally incorrect, but it is very common. So if you want to improve your English into further level, better to add more structures, patterns, where you can come up telling a lot of things in different ways. He has a flute. He has a flute. ඔහුට බටනලාවක් තියෙනවා. She has a flute too. ඇයටත් තියෙනවා. So does she. ඇයටත් තියෙනවා. එයාටත් තියෙනවා. But you know that when it comes to talking about possession, right? We can say that there are two different ways of talking about possession. Whenever you want to say that somebody possesses something, actually there are two different ways of telling you. You can simply use either has or have to be the main verb, or you can say that has got and have got. She has a flute.
And negative she doesn't have. When using has to be the main verb, we should understand the relevant helping verb is does, and it is hidden inside the verb. Having understood that, you need to separate does out of has and connect negative with that. Once you separate does out of has, remainder is the base form have. She has the fruit. Negative she doesn't have. They have, they don't have. අපිට ගොඩක් වෙලා තියෙනවා. We have a lot of time. Negative, we don't have a lot of time. She has the fruit. Negative, she doesn't have fruit. එක එක ක්‍රමයක්. එහෙම නැත්නම් ඉතින් ප්‍රකාශ කරන්න අපිට පුළුවන් has got have got පාවිච්චි කරන්න. She's got a flute. She has got a flute. She's got a flute. The negative she hasn't got. For has එකට not එකතු කරන්න පුළුවන් has එක ප්‍රධාන ක්‍රියාපදේ නොවන නිසා. When going for negative, you can directly connect negative with has, being it is not the main verb there. And you would say that he hasn't got a flute. රන් ඒ වාක්‍යයෙන් ඒකෙන් අපි කියනවා he has got a flute. එයාට බටලාවක් තියෙනවා. එතකොට අපි ඒකට උත්තර දක්වන්නේ ප්‍රතිචාර දක්වන්නේ she has got a flute too. එයාට තියෙනවා. So has she. එයාට තියෙනවා. ඒතර ඒ වගේ දැන් වහන්සලා ඒ වාක්‍ය දුන්නාම මෙන්න මේ ඔක්කොම එන්නෝ. දැන් අපි ගියාම අපිට මේ ආයුධ මෙන්න මේ වැඩේට ආයුධයක් ඕනේ කිව්වම ඒකට අදාළ ආයුධ කීපෙම ගේනවා. අන්න ඒ වගේ කියන්නේ එක යම් සමහර අදහස් ගොඩන ගන්න අපිට රටා කීපයක් අඳුර ගන්න පුළුවන් නම් අන්න ඒ හැම එකක් එක්කම අපිට ඉස්සරහට එන්න ඕනේ අර මේ වගේ ඉගෙන ගන්න ෆෝරම් එකක් ඇතුලේ අපේ අවබෝධය තහවුරු කරගන්න. සඳුනිට පුළුවන් සිංහල ටයිප් කරන්න. එහෙමයි. එතකොට අතන මේ අපිට ෂෝට් ආන්සර් එකක් දෙන්න ඕනේ her too කියලා. දැන් me too වගේ her too කියන එක දෙන්න බැරිද? එහෙම කරපුවා. එහෙම මේකම ඒක පුළුවන්. මම ඒක ගත්ත නැතුණා. හරි. එහෙම පුළුවන්. correct one. ඒක හරි. So she Sadhuni also can have ඒකත් පුළුවන්. She also has කියලා කියන්න පුළුවන්. දැන් also කියන එක අපි හොඳටම දන්නවා ඒක පැනඩෝල් වගේ නිසා තමයි මේ මම එයාව අයින් කරේ. ඒකෙන් කියන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. also use කරන්න පුළුවන්. නමුත් ඉගෙන ගන්න වෙලාවේ also ඇඟේ වැඩිපුර තියෙන හන්ද එක අයින් කරලා මේ දෙක හුරු වෙමු. මේක ගොඩක් foreigners-ලා use කරන්නේ මේක. ප්‍රතිචාර දක්වදී also එකට වැඩි. මොකද අපේ අරමුණ ජාත්‍යන්තර මට්ටමේ ෆෝරම් එකක කතා කරන මට්ටමට ඉංග්‍රීසි ගොඩනගා ගන්න. ඒ නිසා නිකන් ටියුෂන් එකක වගේ වචන ටිකක් පාඩම් කරන එක මොකක් හරි සරල ක්‍රියාවලියක් නෙමෙයි භාෂාව නිරවුල්ව පිටි මේක හොඳට තහවුරු කරගෙන. ඒ කියන්නේ අපි ගැඹුරු විෂයක් කතා කරන්න යන්නේ. වගේම දාර්ශනික අදහසක් සමාජයට ගොඩනගන්න යන්නේ. එතනදී මේ සංනිවේදන මෙවලම භාෂාව හොඳට මුවහත් කරගෙන නිවැරදිව ඒක තිබීම ගොඩක් ප්‍රයෝජනවත්. කියන්නේ අපිට හරියටම මේ අදහස සියුම්ව ඉදිරිපත් කරන්න පුළුවන්. කියන්නේ ඉංග්‍රීසිත් සෑහෙන දියුණු භාෂාවක් බොහෝ දේ සංනිවේදනය කරන්න පුළුවන්. Sandhuni can type Sinhala. Somebody says that Sandhuni can type Sinhala, then so another would say Gayani can type Sinhala too. So can Gayani. Then තේරුම් ගන්න ඕනේ to කියන කියන්නේ අත්‍යනාර්ථ අදහසක් ගොඩ නැගුවොත් so හරි to හරි use කරලා තමයි සමාන්තරව ප්‍රතිචාර දක්වන්නේ. to එක අගටත් so එක ප්‍රශ්න Gayani can කියන එක can Gayani කියලා අර ප්‍රශ්න ස්වරූපයට හදලා තමයි so එක ඉස්සරහින් තියන්නේ. මේ රටාවයි මෙතන හඳුනා ගැනීම වැදගත්. උකට මේ ටික හොඳට පාඩම් කරලා වගේ ගෙන හුරු නැත්නම් ගොඩක් මේ සොයනහන්සලා මට යොපු උත්තරවල හොඳට තිබුණා බොහෝ ඒවා අඩුපාඩු කීපයක් තිබුණේ. නමුත් මේක අලුත් වගේ නම් මේ උදාහරණ ටිකට හොඳට හුරු වුණොත් මේ තව පැත්තක් මේ එකතු කරගන්න පුළුවන් රටාවලට. මොකද භාෂාවේ වියමන ගොඩනගන්නේ මෙවැනි රටා එකතුවකින්. එතකොට මේ භාෂාවේ වියමන පිළිබඳ මානසික චිත්‍රයක් අපිට ඇඳෙනවා නම් ස්වාභාවිකව කතා කරන්න පුළුවන්. අර හිත කතා කරන එකෙන් අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ the web of the language is actually developed with lot of structures and patterns. If you can get kind of
real understanding, comprehension regarding the web of the language. You can be sort of a natural speaker where you can convince a lot of things very correctly, so that you can make the other person understand, thereby getting involved in proper communication. So the sannivedanaye තමයි මෙතන වැදගත්. For the purpose of communication, the tool is the language. So the tool must be really very comprehensive and sharp, so that we can do the surgery well. ඔහු ඉදිරිපත් කිරීම හොඳටම කරා, එයාත් කරා. He did the presentation well. He did the presentation well. So she did it well too. She did it well too. එයාත් ඒක හොඳට කරා. So did she. එයාත් එහෙම තමයි කරේ. So did she. දැන් බලන්න එතන. He did the presentation well. He didn't do simple past. She did it well. එතකොට අතන ප්‍රශ්න she did she කියලා ප්‍රශ්නේ හදලා ඒක ඉස්සරහින් තිබ්බ සෝයි. එතකොට මේ අතනාර්ථවලයි මේ සෝ එකයි ටු එකයි එන්නේ. නැතයනාර්ථයට යනකොට ඊද නීද. I've been to a few countries. මම රටවල් කිහිපයකට ගිහිලා තියෙනවා. I've been to a few countries. I have been to a few countries. So කියනවා I have been to a few countries too. Me too. So have I. So have I. several කියන වචනේ දාන්න පුළුවන් සර් එතන. several කියන වචනේ දාන්න පුළුවන්. I have been to several countries. පුළුවන්. I have been to a few countries. some I some countries. Yeah, I have been to some countries. I have been to several countries. I would like some tea. මට තේ ටිකක් තිබ්බනම් හොඳයි මේ වෙලාව. I would like some tea. ඔකට අහගෙන ඉන්න කෙනා කියනවා I would like some tea too. මට so would I. So would I. එතකොට දැන් මට තේ ඕනේ කියලා සිංහල වචනේ දිහා බලලා I want tea කියන්නේ නැහැ. It is better if I have tea කියලා එහෙම වගේ ගලපලා ගන්න එකත් එච්චර සාර්ථක නැහැ. ඒ කියන්නේ දැන් මට යමක් ඕනේ කියන්නේ whenever you want to make the idea of I want, instead of using I want, you should use I would like. If you think that you don't need something, you better say I wouldn't like. And if you want to offer something to somebody, you can just ask, would you like? Would you like some tea? Would you like a banana? ඉස්සර ගෙඩියක් කොහොමද? ඉස්සර ගෙඩියක් ඕනේ. ඒ වගේ දැන් මට මොන හරි ඕනේ කියලා මට තේ ටිකක් ඕනේ කියන්නේ මට තව උදි ටිකක් ඕනේ. I would like some gravy. I would like some more gravy. තව බත් ටිකක්. I would like some more rice. මොනවා හරි බොමුද? කියන්නේ if somebody visits our place, in our culture we have the spirit of caring and sharing. So we are really interested in offering something to a visitor. So we just ask, would you like something to drink? Would you like something to drink? Would you like something to eat? Would you like something to eat? Whenever you want to offer something to somebody, say whether you use, would you like, it would be more natural. And again, we use the same pattern even for inviting for different purposes in day-to-day life. Would you like to go for a walk in the evening? Would you like to go for a walk in the evening? Would you like to go to the temple this evening? We are going to the temple. Would you like to join us? We are going to the temple. Would you like to join us?
would you like to join our class? So when offering and inviting, we can use this particular pattern, would you like, very naturally, rather than using do you want or why you want, like that, which is not that much natural when it comes to the proper conversational usage. And it rained here. Yes. ඒ වාක්‍යය I would rather have කියන වාක්‍ය හරිද? I would rather have something. I would rather have some tea. I would rather some tea. I would rather have some tea. But ගොඩක් හොඳයි tea ටිකක් න. ඒ කියන්නේ දැන් see that they people are going to offer us some coffee, but we know that even tea is available. Then you prefer to have tea instead of having coffee. Then you would say that I would rather have some tea. I would rather have some tea. මට නම් ගොඩක් හොඳයි මේ තේ ටිකක් තිබ්බනම් කෝපි නැතුව. ඒකත් හරි ගන්න. එහෙම ඒ වගේ තව දියුණු වෙනවා would rather say. And it rained here on Saturday. මෙහෙට සෙනසුරාදා වැස්සා. It rained here on Sunday too. මෙහෙට ඉරිදත් වැස්සා. So did it on Sunday. ඉරිදත් එහෙම. I hate mushrooms. මට නම් මාතු පෙන්නන්නද? I hate them too. මටත් ඒක අදිරවන්න. So am I. මටත් එහෙම තමයි. So do I. Sorry මෙතන am ගන්න බෑ. The simple present tense. I hate mushrooms. I hate them too. So do I. ඔයා නම් කතා කරන එක හොඳ නෑ. You shouldn't speak there. ඔයත් කතා කරන එක හොඳ නෑ. You should neither. ඔයත් හොඳ නෑ. Neither should you. අපි කියනවා ඔයා smoke කරන එක හොඳ නෑ. You shouldn't smoke. You shouldn't smoke. ඔයා දුම්පානය කරන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි. It's not a good habit. උට එනවත් බොන්න you shouldn't eat එනවත් හොඳ නැහැ. Neither should you. ඔයාටත් හොඳ නැහැ. ඒ වගේ අපිට මේ You had better not speak